ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා. අද 2020 අවුරුද්දේ ජූලි මාසේ 23 වෙනිදා. පුරාවස්තු දෝෂ කරන්න පුළුවන්. හැබැයි ඉතිහාසය වෙනස් කරන්න බෑ. කිරිදියෙන් දෙවියත් ඉතිහාසයේ කළු පැල්ලම් මකා දමන්න බෑ. අද අරුණ පුවත්පතේ කතුවකිය ජූලිය කළු කර අදට වසර 37කි. අද ජූලි මාසේ 23 වෙනිදා යනු මෙරටේ ඉරණම වෙනස් කළ දිනයකි. ඉරණම වෙනස් වූයේ හොඳ අතට නොව නරක අතටය. මේ රටේ ලක්ෂ ගණන් ජීවිත සම්පත් විනාශ කරමින් රටේ කීර්තිනාමය කෙලසමින් ජාතීන් අතර සදාකාලික වෛරයක් ජනිත කරවමින් වසර 30ක් තිස්සේ ඇදී ගිය සිවිල් යුද්ධයක ආරම්භය සැටිහන් වූයේ අදින් වසර 37කට පෙර ජූලි 23 වෙනිදාය. 1983 ජූලි 23 වෙනිදා යාපනයේ තිරුන්නලවේලියේදී හමුදා සෙබළුන් 13 දෙනෙකු කොටි බිම්බෝම්බයකට බිලිවීම ඒ සිදුවීමය. එය එවකට ඉතාමත් කුඩා හුදකලා කණ්ඩායමක් වූ කොටි සංවිධානයේ ආරක්ෂක හමුදා එලක කර එල්ල කළ පළමු ප්‍රහාරයයි. හැබැයි එහෙම සුළු පිරිසකගේ සංවිධානයක් කොහොමද ව්‍යාප්ත වෙන්නේ? ඊට බලපාන්නේ කළු ජූලිය කියලයි අරුණ කතුවරයා කියන්නේ. අද ඉන්ට්‍රෝ එක එහෙම නැත්නම් එළඹුම ටිකක් දික් වෙන්න පුළුවන්. කළු ජූලිය තනිකරම සාමාන්‍ය දෙමළ ජනතාව ඉලක්ක කොටගෙන එවක පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දියත් කළ ඝාතන ව්‍යාපාරයකි. 1983 ජූලි 23 වෙනිදායින් පසුව සතියක පමණ කාලයක් ක්‍රියාත්මක වූ මේ බිහිසුණු ක්‍රියාදාමයේ විසින් මිනිස් ජීවිත දහස් ගණනක් බිලිගෙන තිබුණේ. මේ සංඛ්‍යාව 400 සිට 3000ක් පමණ දක්වා බව කියවෙතත් එය අනුමාන වශයෙන් පමණි. කළු ජූලිය නිර්මාණය කරන ලද පුද්ගලයන් තම වරදකාරී සිදුවිලි නිසාම ඇතැම් විටක සීමාව ඉක්මවා යමින් දෙමළ ජනතාවගේ අයිතීන් ලබා දෙන්නට උත්සාහ ගනු දැකිය හැකිය. එහෙත් අතීතයේ ඔවුන් කළ වැරදි නිවැරදි කරගන්නට යලිත් වරක් වරදක් කිරීමෙන් සිදුවන්නේ රට තව තවත් අර්බුදයට ප්‍රපාතයට යාමය. ඉන්දු ලංකා සාමගි විසුම 2002 ප්‍රභාරණිල්ගේ සාමගි විසුම එසේම 2015 සිට ක්‍රියාත්මක වූ ඇතැම් ප්‍රතිපත්තීන්ද මීට නිදසුන්ය. අරුණ කතවරයා යෝජනා කරනවා මැතිවරණයට තව දින 13යි තියෙන්නේ. තව අවුරුදු 5කින් පස්සෙත් මැතිවරණයේ එද්දී අපි මේ මාතෘකාව ගැන තවදුරටත් කතා කළ යුතු තත්වයකට පත් වෙනවා නම් මොකටද අපි ඡන්දය දෙන්නේ? අපි ඡන්දය දෙන්නේ මේ මාතෘකාව මේ වසරෙන් නිම කර දැමීම සඳහායි. ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්සල වාර්තා කරන සූදානම් මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාත්‍යෙක් ඉන්නවා. අයිබන් ප්‍රසාද්. අද ජූලි 23. ඔව් යමක් කියන්න ඕන. මොකද යාපනයේ නගරාධිපති දොරයප්පා ඝාතනය කිරීමෙන් පසුව තමයි කොටි සංවිධානයේ 3 දෙනෙක්ගේ කලියකින් තමයි ඝාතන සංස්කෘතිය ආරම්භ කරන්නේ. ඉන්පසුව තමයි අර 83 සිද්ධිය අපේ ආරක්ෂක අංශවලට ප්‍රහාරය කරන්න පටන් ගන්නේ. මේ සිද්ධියේ වැදගත්ම දේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන කොටි සංවිධානයේ ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට අවස්ථාව හිමි වෙන්නේ මේ කළු ජූලිය නිසා. ඔවුන් ලෝකයේම ඔවුන්ට තියෙන ඒ සම්පත් හරහා යම්කිසි අවධානයක් ලබා ගන්නවා කළු ජූලියෙන් ඔවුන්ට අසාධාරණයක් වුණා කියලා. ඒක තමයි මම හිතන්නේ මෑත කාලයක් වනතුරුම අපිට මේ යුද්ධය දරුණුවට කරන්නත් බලපෑමක් උනේ මේ කාරණේ නිසා. ඒතකොට කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලය ශක්තිමත් කරන තමයි ඔවුන් කළු ජූලිය උපයෝගී කරන්නේ. ඉන් පසුවත් කොටි සංවිධාන අවස්ථා කිහිපයකදීම කළු ජූලියක් යලිත් ඇති කර ගන්න උත්සාහ ගත්තා. නමුත් අපේ ජනතාව ඉවසීමෙන් දේශපාලනක ඉවසීමෙන් කටයුතු කරන නිසා තමයි ඒක වැළපුණේ. ඒ නිසා ඒ ගෞරවය අපි සියලු දෙනාටම හිමි වෙන්න ඕනේ. ඒ වගේම ඒ දවස්වල පොලිසියට 83 පොලිසියට දවස් 3-4 නිමාඩුත් දුන්නා. ඒකට ප්‍රති පාලකින්. එතකොට ඒ නිසා කළු ජූලියට අවශ්‍ය වාතාවරණ සැකසුණා. මේ කොළඹ දෙමළ කඩවල තියෙන රත්තරන් බඩු සේරම කොල්ල කෑව හැම දෙයක් වුණා. උන්ට හුඟක් දේවල් අහුණා. නමුත් ඒ අවස්ථාවේදී ජාතීන් අතර සමගිය වෙනුවෙන් මම හිතන්නේ හුඟ දෙනෙක් කටයුතු කර අපිට මතක් වෙනවා සුනිල් රත්නගේ සරුංගල චිත්‍රපටයේ එන චරිතත් මේ අවස්ථාවේ ඒක සැබෑවටම 83 කළු ජූලිය වෙලත් හිටියා සමගිය ඇති කර ගැනීම සඳහා. මම හිතන්නේ මේකට තිත තියාගෙන කළු ජූලිය එක්කම දිනොස්සේ තවත් මතක් වෙනවා මේ ජූලිය හුඟක් කළුයි. අප 80 ජූලි වැඩ වර්ජනයත් කළුයි. ඒ නිසා හුඟක් කළු දේවල් ජූලි මාසයේදී එකතු වෙලා තියෙන ඉතිහාසය නිසා අපි බලමු මේ කළු ජූලිය ටික ටික කොහොම හරි නැති කරගන්න. ඉතිහාසය වෙනස් කරන්න බෑ. හැබැයි අනාගතය තීරණය කරන්න පුළුවන්. අද අරුණ පුවත්පත වාර්තා කරනවා සම්පායෝ සහ පිරිස අල්ලන්න වරෙන්තු. කවුද මේ සම්පායෝ කියලා කියන්නේ? අනුරාධ සම්පායෝ. ඔහු තමයි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වහාම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන බව අද අරුණ පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව වැඩ තහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ප්‍රධාන ජේලවරුන් වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න, ජේල කාලිංග කළුවක්ගල කියන සිව් දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ වරෙන්තුවක් නිකුත් කළා. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලා රහස් පොලිසිය තමන්ව අත්අඩංගුවට ගන්න යනවා. ඒක වළක්වන්න කියලා සම්පායෝ මහත්මයා
අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරලා තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර පනත 169 වෙනි වගන්තියට අනුව බන්ධනාගාරගතව සිටින සිරකරුවෙකුට රඳවියෙකුට ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා දෙන්න පුළුවන් කියලා ඔහු තර්ක කරනවා. ඒ අනුව තමයි අර ෆ්‍රිජ් එකක් සහ සුපිරි උපකරණ ලබා දුන්නේ කියලා. කොහොම වුණත් රහස් පොලිසිය සම්බන්ධයෙන් මේ රිට් ආඥාවක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරපු ඉල්ලීම පෙත්සම ඊයේ දවසේ කැඳවුවාට පුවත්පත වාර්තා කරන අරුණ පුවත්පත වාර්තා කරන ආකාරයට අභියාචනාධිකරණයේ විසින් 22 වෙනිදා පෙත්සම කැඳවුවත් පෙත්සමෙන් කර තිබූ ඉල්ලීම් සලකා බැලීම හෝ ඒ සඳහා දින නියම කිරීමක් කළේ නැහැ කියලා. අල්ලන්න බරෙන්තු ෆ්‍රිජ් එකක් දුන්නා ලක්ෂ ගාණක් මුදල් උපයලා තියෙනවා. මේවා රෙන්ට් එකට දීලා තියෙන විතරක් නෙවෙයි මහර බන්ධනාගාරයේ රඳවන්න ඕනේ ඇතම් රැඳවියන් මීගමු බන්ධනාගාර විශේෂ කුටිවල රඳවා තිබෙලා මාසිකව ඔවුන්ගෙන් ගාස්තු අය කරගෙන තිබෙනවා. අපි දන්නවා රැඳවියෙක් බන්ධනාගාරයට යනකොට ඌට අංකයක් දීලා ෆොටෝ එකක් ගහලා මම හිතන්නේ සියලුම දේවල් බාර ගන්නවා. දෙන්නේ අර ඇඳුම ජම්පරේ පමණයි. දැන් එහෙම තත්ත්වයක් තියෙද්දි දැන් කොහොමද මේ නිලධාරි තරක කරන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා දෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ මේක වැරදි පූර්වාදර්ශයක්. මම හිතන්නේ ඒක නිවැරදි වෙන්න ඕන. මොකද එහෙම දෙන්න බෑ. මම හිතන්නේ යම්කිසි සෞඛ්‍ය උපදේශ මත වෛද්‍යවරයෙකු උපදේශ මත යම්කිසි දෙයක් දෙනවද නැද්ද කියන කාර්ය වෙනම දෙයක් ඖෂධ වලට සම්බන්ධ. නමුත් එහෙම ඉලෙක්ට්‍රික් උපකරණ දෙන්නේ කිව්වොත් ජංගම දුරකථනය, SIM කාඩ් පත, පරිගණකය, සැටලයිට් දුරකථනක් දෙන්න පුළුවන් ඒ විදිහට. චාමර අමරසූරිය මව්බිම් පුවත්පතට වාර්තා කර සිටින්නේ නාකටික් කතන්දරේ දිගුවක් පිළිබඳව STF චෝදිතයන් ගැන විමර්ශනයක් CIDට බාර දෙන්න කියලා STF ලොක්කම අනදින නිලධාරී තුමාම ඉල්ලීමක් කර තිබෙන බව චාමර අමරසූරිය වාර්තා කර සිටිනවා. ඒ අනුව මේ නාකටික් එකේ ඇතැම් නිලධාරීන්ට කුඩු ජාවාරම සඳහා STF නිලධාරීන් උදව් කරලා තියෙනවා කියලා හෙළිදරව් වීම නිසා අනදින නිලධාරී වරුණ ජයසුන්දර මහත්මිය ඉල්ලීමක් කරනවා මේ පිළිබඳ පරීක්ෂණ CID එක හරහා කරන්න කියලා පොලිස්පති වැඩබලන පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතරේ තවදුරටත් අධිකරණයේදී අනාවරණය වෙනවා මේ ජාවාරම්කරුවන්ගේ මුදල් ගනුදෙනු පිළිබඳව. එතකොට ටයිල් චමින්දගේ ගිණුමේ රුපියල් මිලියන 373ක මුදලක් තිබිච්ච බව වාර්තා කරනවා. මිලියන 373ක්. මිලියනයක් දෙකක් නෙවෙයි ලක්ෂයක් දෙකක් නෙවෙයි මිලියන 373ක් තිබිච්ච බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය පහුගියදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බාර දීලා තිබෙන වාර්තාවේ සඳහන් වෙනවා. ඒ අනුව ගිහාන් ෆොන්සේකා කියන සැකකරු ඔහු සිරගතව සිටිද්දී ඔහුට ටයිල් චමින්ද හම්බ වෙනවා. මේ දෙන්න අතර යාළුකම ඇති වෙන්නේ මේ අනුව. ඊට පස්සේ තමයි මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. කොහොමුණත් මිලියන 373ක මුදලක් එතන තියෙනවා කියලා සඳහන් වෙනවා. දැන් මේ අතරේ අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තලය තමයි අංගොඩලොක්කා ඉන්දියාවේදී ඝාතනය වෙයි කියලා කියනවා. මව්බිම් පුවත්පත කියන්නේ ඉන්දියාවේදී ඝාතනය කරයි කියලා. අරුණ පුවත්පත ඒක දාලා තිබෙන්නේ ඉන්දියාවේදී ඝාතනය කළාද කියලා ප්‍රශ්නාර්ථයක් සහිතව. ඊට පස්සේ අනිකුත් ජාතික පුවත්පත් මේ කාරණාව වාර්තා කර තිබුණා. කියන්නේ ලංකාදීප අද වගේ පුවත්පත්, ඒ වගේම දිවයින පුවත්පත මේ කාරණාව සටහන් කර තිබුණා. මේ නිශ්චිතවම තහවුරු කිරීමක් කරන්නේ නැහැ නේද? ඔව් නිශ්චිත සමග තමයි වුණ වාර්තා කරන්නේ. දෙකක්. ඒ කියන්නේ ඇතැම් පුවත්පත් පරසක්වල ගහලම කියනවා ඝාතනය වෙලා කියලා. ඒ අනුව කවුද මේ අංගොඩ ලොක්කා කියලා කියන්නේ? අංගොඩ ලොක්කා කියන නමින් පාතාලයේදී හඳුන්වන චන්දන පෙරේරා, මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා කිසියම් විෂක් ශරීරගත කර ඉන්දියාවේ බැංගලෝරුවරදී මරා දමා ඇති බව තමයි සඳහන් කරන්නේ මව්බිම පුවත්පත. මොකද 2017 දී සිද්ධ වෙනවා සමයන්ගේ එහෙම නැත්නම් අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙක් වෙච්ච මුල්ලේරියාවේ පදිංචිව හිටපු අංගොඩ රත්තරන් කියන පුද්ගලයාව ඝාතනය වෙනවා සමයන් අතින්. ඒ අනුව සමයන් සහ අංගොඩ ලොක්කා අතර දැඩි වෛරයක් තියෙනවා. තමාගේ දකුණු අතවැනි ගෝලයා ඝාතනය කිරීමේ වෛරය පිරිමහමින් අංගොඩ ලොක්කා එකල ඩුබායි රාජ්‍යයේ සඟව සිටපු මාකඳුරේ මදුෂ්කෙත් උදව් ඇතිව රනාලේ සමයන් ඇතුළු ඔහුගේ ගෝලයන් ඝාතනය කරනවා 2017 අවුරුද්දේ පෙබරවාරි මාසේ 27 වෙනිදා. ඊට පස්සේ අංගොඩ ලොක්කා සහ ලඩියා බෝට්ටුවක නැගලා ඉන්දියාවට පලා යනවා කියලා කියනවා. ඉන්දියාවට පලා ගිහිල්ලා චෙන්නයි වලදී සැඟවී ඉන්නකොට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා ඒ රටේ. හැබැයි ඊට පස්සේ එහෙත් වීසා නොමැතිව ඉඳීමේ වරදට මෙහෙම අත්අඩංගුවට ගත්තට හිරෙන් පැනලා එනවා. මේ අතර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පහුගිය ජූලි මාසේ 3 වෙනිදායින් පස්සේ අංගොඩ ලොක්කා මෙරට කිසිවෙක් හා දුරකථන සම්බන්ධතා පවත්වා නැති බව පාතාල තොරතුරු පිළිබඳව එහෙම නැත්නම් මේ සම්බන්ධතා පිළිබඳව ආරංචි මාර්ග පළ වෙනවා. ඊට පස්සේ
මියගිය අංගොඩලොක්කාගේ දේහය ඉන්පසුව තමිල්නාඩුවේ කොයිම්බතූරු වෙත ගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කර ඇතැයි වාර්තා වෙනවා. එම අවසන් කටයුතු සිදු ආකාරය ඔහුගේ සොහොරියකට වීඩියෝ තාක්ෂණ ඔස්සේ මෙරටදී නරඹන්නට අවස්ථාව සලසා දී තිබෙන බවත් සඳහන් කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විදියට කටයුතු කරපු කාන්තාව සම්බන්ධයෙන් සැකපළ වී තිබෙන බවත් වාර්තා කර සිටිනවා. කොහොම වුණත් මේව පිළිබඳව නිගමන දෙන්න අපි කලබල විය යුතු නෑ. මොකද නාකටික්කේ මාධ්‍ය සංදර්ශන ගැනත් අපි දැනගෙන හිටියා. අවිගත්තෝ අවියෙන්ම නැසති කියන කාරණාව පමණක් අපි සිහිපත් කරනවා. දැන් සාමාන්‍ය මේ වගේ දෙයකදී දැන් පරීක්ෂණ නොම ගෙවන්න පුළුවන්. දැන් මරුණයි කියලා එහෙමත් නොම ගෙවන්න පුළුවන්. මොකද ඔබට කියන්න කැමතියි දැන් ප්‍රභාකරන් මං හිතන්නේ යුද්ධයේදී ප්‍රභාකරන් දැන් මැරෙන්න ගියොත් මොකද කරන්න ඕන කියලා කොටි සංවිධානයේ සාකච්ඡාවක් කරලා කේප් එකකින් හෙළුණා. මොකද තමයි උන් කිව්වේ ප්‍රභාකරන් කොටු වුණොත් සයිනයිඩ් කාල් ප්‍රභාකරන්ට මැරෙන්න වටේ ඉන 10 දෙනෙකුට කිව්වා ප්‍රභාකරන් අලු කරලා දාන්න දවලා දාන්න කියලා. ඒක තමයි උන්ගේ සැලසුම. නමුත් ප්‍රභාකරන් එහෙම කරේ නැහැ. එහෙම කරා නම් උන් කියන්නේ මෙන්න උන්ගේ සටන් නායකයා මිය ගියා කියන කතාව බොරු. ඔහු සැඟවින්නවා කියලා අර යලිත් පොඩි සංවිධානයේ පණ ගන්න තමයි සැලසුම තිබුණේ. නමුත් ප්‍රභාකරන් ජීවිතයට ආදරය නිසා ඔහු සයිනයිඩ් කෑවේ නැහැ. නමුත් ඔහු සයිනයිඩ් කාලා පැරැන්දුවා අනෙකුත් තරුණ තරුණියන්ට අවශ්‍ය වෙලාවට කන්න කියලා. දැන් එහෙම දේවලුත් තියෙනවා. අපි මත්කුඩු එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය කිරීමේ මෙහෙයුම් පිළිබඳවයි කතා වුණේ. ජනාධිපති සහ ආරක්ෂක ලේකම්වරයාගේ ඍජු උපදෙස් මතයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. අද අරුණ පුවත්පත වාර්තා කරනවා ත්‍රස්තවාදය තුරන් කළාසේ අනාගත පරපුර මතින් තොර රටක් නිර්මාණය කරන්න. එහෙම නැත්නම් අනාගත පරපුරට මතින් තොර රටක් තනමි කියලා ප්‍රතිඥාවක් දෙනවා ජනතාව ඉදිරියේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිරිබත්ගොඩ ජනතාව ඊයේ මුණ ගැහුණා. ඒ අනුව පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ නතර කරන්න එපා කියලා ජනතාව කෑ ගහලා ඉල්ලුවා. පෑලියගොඩ කිරිබත්ගොඩ නගර සංවර්ධන සැලසුම ගැනත් ජනාධිපතිතුමාගේ අවධානය යොමුණු බව අරුණ පුවත්පත වාර්තා කරනවා. ඊළඟට මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වල දෙකෙන් ඊළඟ එකට එන්න කැමති ගනුදෙනුකරුවන්ගේ සල්ලි වලින් එදිරි සිංහලා සැපගත් ETI රහස් ගිණුමක්. එදිරි සිංහලා සැපගත් ETI රහස් ගිණුමක්. P කියන නමින් මේ ගිණුම හඳුන්වා තිබෙන බව තමයි ඊයේ සාක්ෂි දෙමින් සඳහන් කර සිටින්නේ. නාලක එදිරිසිංහ මිලියන 48ක් අරන් වාහන ගන්න මිලියන 33කුත් අරගෙන නාල ස්වර්ණමහල් ණය පියවන්න මිලියන 817ක් අරගෙන කියලා වාර්තා කර සිටිනවා මව්බිම් පුවත්පත. ඒ අනුව ඊයේ දවසේදී සාක්ෂි ලබා දීලා තිබෙනවා විශේෂ ජනාධිපති කොමිසම හමුවේ 2009-17 කාල සීමාව තුළ මූල්‍ය කළමනාකාරවරයෙක් විදිහට ස්වර්ණමහල් ෆයිනන්ස් ආයතනයේ කටයුතු කරපු පුද්ගලෙක්. ඔහු තමයි කියන්නේ P කියන නමින් හැඳින්වෙන ගිණුමක් තිබුණලු. ඒකෙන් මිලියන 48ක් ආයතනයේ නාලක එදිරිසිංහ මහත්මයා ලබාගත්ත තමන්ගේ පෞද්ගලික ගිණුමට කියලා. ඊට පස්සේ වාහන මිලදී අරගෙන තියෙනවා. ඊට පස්සේ විවිධ අවස්ථාවලදී විවිධ චෙක්පත් වලින් මුදල් ලබාගෙන තිබෙනවා. EAP International Private Limited කියලා ආයතනයක් ඔස්සේ ඉන්දුනීසියාවේ ගල්ලංගුරු ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් 2,50,000ක මුදලක් සහ ඉන්දියාවේ සිදු කරන ලද තවත් ව්‍යාපෘතියකට ඇමරිකානු ඩොලර් 1,80,000ක මුදලක් ලබා දුන් බව සාක්ෂිකරු සඳහන් කරනවා. කොමුණත් මේකේ එක්ක ඒ කියන්නේ ETI ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කරන්න මෙතන ETI නියාමනය කරන්න කියලා පසුගිය කාලෙදී පසුගිය රජය විසින් මහ බැංකුවේ කමිටුවක් පත් කරා. ඔවුන් විශාල මුදල් ලබාගෙන මනෝ තිත්තවැල්ල මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් තිබුණා. අවසානයේදී මොකද්ද සිද්ධ වුනේ කියලා තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමුණත් අද අරුණ පුවත්පත සඳහන් කරනවා අජිත් අලහකෝන් වාර්තාවක් ගෙනෙනවා. ETI ස්වර්ණමහල් වන්දි අනිද්දා සිට උපරිමයේ ලක්ෂ 6යි දෙන්නේ මහජන බැංකුවෙන් කියලා වාර්තා කර සිටිනවා. අපි ඊළඟට වාර්තා කර සිටින්න කැමති දිනමින පුවත්පතට අවධානය යොමු කරමින් දිනමින පුවත්පත සඳහන් කරනවා අග්‍රහාර රක්ෂණය පිළිබඳව. අග්‍රහාර රක්ෂණය විශ්‍රාමිකයන්ට ලබා දෙන්න විශේෂයෙන්ම සීමාවක් තිබුණා. ඒ තමයි 2016න් පස්සේ විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ට පමණයි අග්‍රහාර රක්ෂණය හිමිව තිබුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. 2016ට කලින් පෙන්ෂන් ගියපු විශ්‍රාම ගියපු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් මේ සහනය ලබා දෙන අග්‍රහාර රක්ෂණය ලබා ගැනීමේ හැකියාව ලබා දෙන්න කියලා. මොකද 2016න් පස්සේ විශ්‍රාම ගිය පිරිසට ලැබුණම 10%ක විශ්‍රාමිකයන්ට පමණයි මේ ප්‍රතිලාභය ලැබුණේ. ඒ නිසා 90%ක් විශ්‍රාමිකයන්ට ඒ අවස්ථාව හිමුනේ නැහැ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යෝජනාව අනුව අග්‍රහාර අහිමි විශ්‍රාමිකයන් 6 ලක්ෂයකට රක්ෂණ ප්‍රතිලාභ දීමට අනුමැතිය හිමි වෙන බව සමන් ශ්‍රී ප්‍රියශාන්ත වාර්තා කර සිටිනවා. ඒකත් තීන්දුවක් වැඩිහිටි පරපුර අපි රැක ගන්න ඕනේ. මම හිතන්නේ විශාල ඉල්ලුමකුත් තිබුණා. නමුත් පසුගිය ආණ්ඩුව කාලේ සිට මේ ඉල්ලීම තිබුණාට ඒ තරම් අවධානයක් යොමුුනේ නැහැ. මොනවද විපක්ෂ නායක විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේදී මේ පිරිස සම්බෙලා නිතරම සාකච්ඡා කරා. සාකච්ඡා කළ උට දුන්නා අපිට අවස්ථාවක් આવොත් මේක කඩිනමින්ම ලබා දෙනවා කියලා. මම හිතන්නේ මේ පොරොන්දු ඉටු කිරීම ගැන ඉතාමත් වැදගත් කාරණයක් මේ අවස්ථාවේදී. ඊළඟට දිනමින ප්‍රධාන සිරස්වල වන්නේ මහින්දට නඩු පැවරුවේ මා සකස් කළ ව්‍යාජ ලේඛන වලින් කියලා
ජාතික රූපවාහිනියේ හිටපු අලෙවි අධ්‍යක්ෂ දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසමේදී සඳහන් කරනවා රූපවාහිනී සංස්ථාවට මිලියන 102ක් පාඩු කළාය වෙළඳ මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් දාලා පහුගිය 2015 ඡන්දේ කාලෙදි කියලා නඩුවක් පැවරෙනවා. ඒකෙදි මහින්දට ඒ කියන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාට නඩු පැවරුවේ තමන් හදපු ව්‍යාජ ලේඛන වලින් ඒ ව්‍යාජ ලේඛන හදන්න කියලා කිව්වේ අල්ලස් කොමිසම කියලා එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති දැඩි බලපෑම් මැද්දේ මේ කටයුත්ත සිදු කළා කියලා රූපවාහිනියේ හිටපු අලෙවි අධ්‍යක්ෂවරයා කරන ප්‍රකාශය අද ඒක දිනුස දැන් එතෙන්දි මම කියන්නේ දැන් ඕක දැන් අර්ධේශගා මන්දිරේ ඉඳන් අර නීතිපති උපදෙස් දුන්නේ නැහැ කිව්වනේ. අන්න ඒකට හොඳ සාක්ෂියක් තමයි වෘත්තීය සමිති සහ එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති නියෝජිතින් තමයි බල කරලා තියෙන්නේ. එතකොට අපි දැක්ක දැන් මෙහෙම වුණාම මේ නිලධාරීන් කෙතරම් අසරණ තත්ත්වයටපත් වෙනවද? ඒකට රට බේරාගත්තු රාජ්‍ය නායකයෙක් නිතරම කොමිසමට ගේනවා. ඒකත් අපහාසයක්. ඒ වගේම මේ රාජ්‍ය නිලධාරීන් ගෙනල්ලා උන්ගේ රැකියාව අහිමි වෙලා තියෙනවා. දැන් SCID එක එකපාරක් කිව්වලු මේ දැන් මේ ඔයගොල්ලන් උඩෙල්ලන තමයි තියෙන්නේ. දැන් ඔයගොල්ලන් නහයට මිහිර වෙලා ඉවරයි. වහාම කියන්න කියලා ඒ වගේ බලක් කිරීම කරලා තියෙනවා. ඒකට මේ අයගේ රස්සාව නැති වෙලා තියෙනවා. ඉතින් අපි දන්න කොමිෂන් සභාව පත් කරනවා. නමුත් වාර්තා හමස් පෙට්ටියට දාන්න නරකයි. ඉතින් දේශපාලන පරිගණක පිළිබඳ ජනාධිපති කොමිෂන් වගකීමක් තියෙනවා. මොකද මේ වගේ උපදෙස් දුන්නේ කවුද? කුමන දේශපාලනඥයින්ද? කවුද නිලධාරීන් මෙහෙව්වේ කියලා හෙලි කරලා නීතියෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම දිනුස්ස මේ රාජ්‍ය නිලධාරීන් රස්සා නැති වුණා. ඔවුන් දැඩි අපහසුතාවකටපත් වුණා. සමහරු දිවිනසා ගන්න ගියා. ඒ නිසා ඔවුන්ට යම්කිසි සාධාරණයක් නැවත රැකියාව ලබා දෙනවද? ඒ කාලය තුළ ඔවුන්ට යම්කිසි වන්දියක් ලබා දීම කෙරෙහි ජනාධිපති විමර්ශන කොමිසමේ අවධානය අනිවාර්යයෙන්ම යොමු වෙන්න ඕන. අපි විරාමයට යන්න කලින් ඉක්මනින්ම කොවිඩ් තත්ත්වය පිළිබඳව විමසමු. ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 670යි කියලා වාර්තා කරන අරුණ පුවත්පත. රෝගීන් 2745ක් වාර්තා වුණා අර චීන ජාතික කාන්තාවත් එක්කම. එයින් 2064ක් සුව වෙලා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගත්තා මේ මාධ්‍ය සාකච්ඡාවකදී තත්ත්වය භයානකයි ඉස්සරහට තවදුරටත් භයානක වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම නිරෝධායන වන අයට ඡන්දය ලබා දීමේ හැකියාව ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතින ඒකට ක්‍රම කීපයක් විශේෂයෙන්ම තැපැල් ඡන්ද ක්‍රමවේදය භාවිත කරනවා. එනෝ 31 වෙනිදා තැපැල් ඡන්දය ලබා දෙනවා වගේ නිරෝධායන වෙන අයට ඡන්දය දෙන්න පුළුවන් කියලා මේ පිළිබඳ සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඒ අතරේ අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීම තව සතියක් හමාරක් පරක්කු වෙන්න පුළුවන් කියලා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහත්මයා කියනවා. මොකද නිරෝධායන මධ්‍යස්ථානවල පිරිස් ඉන්න නිසා ඒවා පිරලා තියෙන නිසා විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සතියක් හමාරක් පරක්කු වෙන්න පුළුවන්. සෞදි ආරාබියේ සිට පැමිණි 15 දිනකටත් කොරෝනා ආසාදනය වී තිබුණා. මම හිතන්නේ ඒ තත්ත්වයක් බලන්න ඕන. ඔව්. අපි සූදානම් විරාමයක් ලබන්න. අනේ පුළුවන් නම් කවුරු හරි අදම බෙහෙතක් දෙන්න. PHIලා හෙට ලෙඩ වෙති මව්බිම් පුවත්පත වාර්තා කරනවා. සෞඛ්‍ය කටයුතු වලින් හෙට ඉවත් වෙනවා. එහෙම නැත්නම් රාජකාරී කටයුතු වලින් ඉවත් වෙනවා. PHIලා හෙට ලෙඩ වෙති. ශ්‍රීරාම් රණසිංහ මව්බිමට වාර්තා කරනවා. ඒ අතරේ මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ තියෙන සිරස්වල කීපයක් ටක් ගාලා කියාගෙන යන්නම්. රාජගිරියේදී තරණයකු යට කර පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චම්පිකට ඔක්තෝබර් 21 වෙනිදා අධිකරණයේ පෙනී සිටින නියෝග හංසිනානායක කාර්ය වාර්තාවක්. ඊළඟට හිටපු මුදල් ඇමති රවීට ලබන සඳුදා CID පෙනී සිටින්නයි නියෝග. මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් ඒ චෝදනාව එල්ල වෙන්නේ. ඊට පස්සේ අපි සූදානම් අරුණ පුවත්පතට යන්න. අරුණ පුවත්පතට ගියොත් නිල් රතු එලි දල්වාගෙන පැමිණි සමගි බලයේ අපේක්ෂකයාගේ රිය පොල් කඩන්නා මරා දමයි කියලා වාර්තා කරනවා මනුසත් සේරසිංහ කුලියාපිටියේ සිට. සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කරන අපේක්ෂකෙක් රැගත් රථී ගැටි පාපෙදිකරුවෙකු ජීවිතාක්ෂයට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියනවා. මේ රථය නිල් රතු එලි දල්වමින් අධික වේගයෙන් ධාවනය වී ඇති බව ජනතාව පවසනවලු. බලයට එන්න කලින්ම නිල් රතු කොළ දාගෙන ලයිට් පත්තු කරගෙන යනවා. පහර කැමරට ලක් වූ තෙවරක් පෙරමුණට ශල්‍ය කර්මයක් කියලා වාර්තා කරන සෝමරත්න පොද්දෙනිය එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු රාජ්‍ය මැති පාලිත තෙවරක් පෙරමුණ මහත්මයා ඊයේ ගැටුමකට මැදි වුණා. ඒ අනුව තමයි මේ සිද්ධිය වාර්තා කර සිටින්නේ. කරුවන් සමග පාරක් හරියට හදලා නැහැ කියලා ඒක ප්‍රමිතිය ගැන සාකච්ඡා කරන්න ගිහලා තමයි ගැටුම ලක් වෙලා තියෙන්නේ. මොකද අපි දැක්ක තෙවරක් පෙරමුණ මහත්මයා යම් තීන්දුව ගන්නවා නොබියෝ ඉදිරියට යනවා. මම හිතන්නේ එතෙන්ද පාර ගැන ප්‍රශ්න කරන්න කියලා තමයි මේ එහෙම තමයි අපිට වාර්තා වෙන්නේ. නමුත් අපි දන්නේ කුමක්ද සත්‍ය තත්ත්වය කියලා. ඉතින් මම හිතන්නේ පාරවල් හදද්දී ප්‍රමිතිය ගැනත් හොයන්න ඕන බලන්න ඕන. ඉතින් ඒ වගේම දේශපාලනඥයින් මැදිහත් වෙන්නත් ඕන. ගැටුම් ඇති කර නොගෙන ඒ කටයුතු කරගන්න ඕන තමයි වඩාත් හොඳ. අපි සත්‍ය තත්ත්වය දන්නේ නැත්නම් අපි වඩාත් හොඳයි නිහඬව ඉන්න එක නේද? රාජ්‍ය සභාවේ කඩු චූතිතයන්ගෙන් වහා ප්‍රකාශ ගන්න කියලා අද ඉෂා රත්නකාර වාර්තා කර සිටින්නේ නීතිපති වැඩබලන පොලිස්පතිට දන්වයි විනාශය කළ අයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා
සඳහන් වෙනවා. ඒ වගේම අගමැතිපත් කළ කමිටුවේ නිර්දේශ පිළිබඳව සඳහන් වෙනවා. එක පැත්තකින් නීතිපතිතුමා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කරනවා 31 වෙනිදාට කලින් මේ පිළිබඳව පරීක්ෂා කළ උද්ෘත තමන්ට ලබා දෙන්න කියලා. ඒ අතරතුරදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරපු කමිටුවේ වාර්තාවත් ආවා. ඒ වාර්තාව අනුව කියනවා මේ කටයුත්තට වගකිව යුතු යම් පුද්ගලයෙක් ආයතන තියෙනවා නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න මේක මේ ගොඩනැගිල්ල නැවත හදන්න පුළුවන්. මොකද සිතියම් තියෙන නිසා. හැබැයි ඒ යන වියදම ඒ පුද්ගලයන්ගෙන් හරි ආයතන වලින් හරි අය කරගන්න. ඒ වගේම මේ ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගන්න කියන නිර්දේශයත් ඔවුන් නිකුත් කරනවා ඒ කොමිසම මගින්. ඒ අතරේ අද මේ ඉතින් යමක් කියන්න තියෙනවා දිනෝෂ දැන් කෙටි කාලයක් තුළදී කමිටුවක් ප්‍රායෝගිකව තම කාර්යභාර ඉෂ්ට කළ පළවෙනි අවස්ථාව මෑත කාලේ මේ කමිටුව. ඒක ඉතාල වැදගත්. මොකද මේ සිද්ධිය වෙලා පැය දෙකක් ඇතුළත තමයි අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා මේ කමිටුවක් පත් කරලා අවශ්‍ය උපදෙස් දෙන්න. මේ කමිටුව හරියට වැඩේ කරනවා. මොකද මේ අවස්ථාවේදී ලොකු යම් සමහරු කිව්වනේ කෑ ගැහුවනේ මේ කමිටුවක් පත් කරලා වැඩක් නැහැ කියලා. නමුත් කමිටුවෙන් හරි උපදෙස් ටික දීලා තියෙනවා. මේ හැම ප්‍රශ්නයකටම අවශ්‍ය විසඳුම කමිටුවෙන් නිර්දේශ කරලා තියෙනවා. වැරදි කරන නීතිය ක්‍රියාත්මක කරන්න, නැවත මේක ගොඩනගන්න කොහොමද මේ සංස්කෘතිය උරුමය රැකෙන පරිදි ගොඩනගන්නේ කොහොමද මේ කැඩිලා තියෙන දේවල් නැවතත් පරිස්සමෙන් එකතු කරගන්න පුළුවන් කියන කාර්යය. මම හිතන්නේ සියලුම කමිටු වලට මේ කමිටුවේ කාර්යභාරය ඉතා ඉක්මනින්ම සිද්ධ කිරීම ප්‍රායෝගිකව ඉතාමත් වැදගත් ආදර්ශයක්. හැබැයි උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ කරනකොට එක සද්දකින් කතා කරන්නයි කුරුණෑගල පුරාවස්තු විනාශ කරනකොට තව සද්දකින් කතා කරන්නයි බෑ. මේක තවදුරටත් තහවුරු වෙනවා. මෙන්න මේ පුවතත් එක්ක අරුණ පුවත්පත වාර්තා කරනවා 9 වෙනි පිටුවේදී බුදුදහමට ජය වේවා කියමින් මුස්ලිම් සංවිධානයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න කියලා කියනවා. බුද්ධ ධර්මයට ජය වේවා, බුදුදහමට ජය වේවා, ලංකාවට ජය වේවා කියලා ඔවුන් සඳහන් කළා තිබෙනවා. උතුරු නැගෙනහිර මුස්ලිම් සංවිධානය ඊයේ උදේ තමයි මේ විරෝධතාව පවත්වලා තියෙන්නේ. මේ සියලුම දෙනාට කියන්නේ උතුරු නැගෙනහිර පුරාවස්තු කඩනකොට නිහඬව ඉන්න පිරිසක් ඉන්නවා සහ සද්ද කරන පිරිසක් ඉන්නවා. ඒ වගේම කුරුණෑගල එහෙම නැත්නම් මේ දකුණු ප්‍රදේශවල පුරාවස්තු විනාශ වෙනකොට සද්ද කරන පිරිසක් ඉන්නවා, නොකරන පිරිසක් ඉන්නවා. හැබැයි ඉතිහාසය දෝෂ කරන්න අපි ඉඩ දිය යුතු නැහැ කියන එක. මේ විරෝධතා කරපු පිරිස දැන් මුහුදු මහ විහාරේ ඉඩම් කොල්ල කනකොට මේ වගේම ඇවිල්ලා කතා බහ කරා නම් කෙතරම් වටිනවද? ප්‍රසාද ඒක තමයි දෙපැත්තම තියෙනවා. ඒ කියන්නේ කුරුණෑගල පුරාවස්තු විනාශ කිරීම පිළිබඳව එක හඬින් තමයි අපි කතා කළ යුතු වන්නේ. මේ දේවල් ලංකාවේ උරුමය. අපිට ඒක බෙදන්න බෑ මොන දිස්ත්‍රික්කයේද පළාතේද කියලා. නයන තරංග ගමගේ වාර්තා කරන වාර්තාව අරුණ ඇතුළු පිටුවේ තියෙන්නේ. හැබැයි අපේ අවධානයට ලක් කළ යුතුයි MCC ගිවිසුමින් ඉඩම් හෙක්ටාර් මිලියන ගණනක් පෞද්ගලික පාලනයකට නතු වෙයි කියලා ඕක්ලන්ඩ් ඉන්ස්ටිටියුට් කියන ආයතනය කරපු ලේඛනයක් මගින් සනාථ වෙලා තිබෙනවා. ඔවුන් කියනවා රජයේ ඉඩම් සිතියම්ගත කිරීම සහ ඩිජිටල් කරණය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති මේ ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සමස්ත භූමීන් 67%ක ඉඩම් සිතියම්ගත කිරීමට නියමිත බව පවසනවා. ඔවුන් මේක සාධාරණීකරණය කරනවා ලංකාවේ සුළුතර ජනවර්ගවලට ඉඩම් නෑ. ඔවුන් ඉඩම් වලින් පළවා හැරීම සිද්ධ වෙනවා. ඒ වගේම අවතැන්වීම සහ ඉඩම් නොමැතිවීම තියෙනවා. මේකට සාධාරණ විසඳුමක් විදිහට තමයි මේ MCC ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ කියලා ඔවුන් සඳහන් කරනවා. ගත කිරීම කියන කාර්යය හරි බරපතලයි. දැන් මෙහෙම කිව්වට මේ සම්පූර්ණ ලංකාවේ data දත්ත එකතු කර ගැනීමක් කරන්නේ. අපි දැක්කද නෝර්වේ සමාගමත් තෙල් කැණීම් කටයුතු කරා. අපේ මන්නාරම් දෝණිය. එතකොට ඔවුන්ගේ ළඟ තියෙන දත්ත. එතකොට ඔවුන්ගේ ළඟ තියෙන අපිට නැති තාක්ෂණය ඔවුන්ට තියෙන නිසා ලංකාවේ කොතන තෙල් තියෙන එක. ඒතකොට මේක ජාතික ආරක්ෂා අපේ ජාතික සම්පත් සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඒ නිසා උඩින් පෙන්නන්න එකක්. නමුත් මේ සිතියම්ගත කිරීම වගේ දේවල් වලදී උන් data දත් එකතු කර ගැනීම මම හිතන්නේ ඒක පරිස්සමෙන් මොකද්ද හරියටම කරන්න කියන එක ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. ඔව්. 1904 අද වගේ දවසක තමයි ඉස්සෙල්ලම අයිස්ක්‍රීම් කෝන් එකක් පාවිච්චි කළා කියලා කියන්නේ. මේ කැරට් කතාවලට යන්න වෙලාව ඒ කිව්වේ දේශපාලන වේදිකාවේ නැගෙන අදහස් පිළිබඳව කතා කරන්න. ඊයේ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාත් ජනහමුවකදී සඳහන් කළා ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරන්න යනවා කියලා. ඔහු කරන ප්‍රකාශයක් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේ. ඒ තමයි රට ගොඩනගන්න ඩොලර් මිලියන 6000ක් සොයන හැටි රනිල් කියයි. රැකියා නැති අයට මාසකට 10000ක් දෙන්නත් පොරොන්දුවක් උපතිස්ස පෙරේරා වාර්තා කරනවා. ඒ අතරේ ජනතාවට 20000 දෙන්න පුළුවන් බව අපපක්ෂයේ මූල්‍ය විද්වතුන් කිව්වා කියලා රුවන් නිතුල්ගස්පිටිය මේ මව්බිම් පුවත්පතට වාර්තා කර සිටින්නේ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය. ඒ අනුව ජනතාවට ආර්ථිකයේ යලි ගොඩනගනකම් රුපියල් 20000ක මුදලක් දීමට හැකි බව තම පක්ෂයේ මූල්‍ය පාලනය හා මූල්‍ය විනය පිළිබඳ විද්වත් කණ්ඩායමක් විසින් ගණන් බලලා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට කිව්වා කියලා මේ පුවත වාර්තා කර සිටිනවා. මේ බව කිව්වයින් පස්සේ මගේ චරිත ඝාතනය කරන්න හදනවා. හැබැයි ජනතාව මගේ වටේ එකතු වෙනවා කියලා ඔහු සඳහන් කරනවා. අද මව්බිම් පුවත්පත සඳහන් කරන්නේ. අපි දේශපාලන වේදිකාවේ දක්වන ඉතිරි අදහස් වලට ගියොත්
රවි කරුණානායක මහත්මයා කරනවා මේ සම්බන්ධ ප්‍රකාශයක්. ඒක අපි අරුණ පුවත්පතෙන් අපිට තෝරගන්නත් පුළුවන්. හැම පවුලකටම අරුණ 12 වෙනි පිටුවට අපි යමු. හැම පවුලකටම රුපියල් 20000 ගානේ දුන්නොත් රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්නේ කොහොමද? මෙහෙම ප්‍රකාශ මොන්ටිසෝරි ළමයෙක්වත් කරන්නේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවි කරුණානායක මහත්මයා කරන ප්‍රකාශය අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ මව්බිම් පුවත්පතේ 8 වෙනි පිටුවේ තියෙනවා රට ගොඩනගන අයුරු ගැන ප්‍රසිද්ධ විවාදයක් කරමු කියලා යෝජනා කර සිටිනවා සජිත් ප්‍රේමදාස මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයාට අභියෝගයක් කරනවා. මහින්ද හාස්‍යම වෙමින් කුරුණෑගල සිද්ධිය සාධාරණීකරණය කරනවා. ආණ්ඩුවයි ඩීල් කල්ලියයි සමච්චල් කරන්නේ අහිංසක මිනිස් ජීවිතවලට අයියගේ මල්ලිගේ ආණ්ඩුව අපි පෙරලනවා කියලා මේ කියන්නේ කරුණාරත්න පරණවිතානේ හිටපු മന്ത്രിවරයා. වැඩිකරුවන්ට දඬුවම් දෙන මේ ආණ්ඩුවට කොන්දක් නැහැ කියලා හේෂා විතානගේ සඳහන් කරනවා. ඒ අතරේ අර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙරේදා පැවතිච්ච මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කර සිටියා හිටපු සංස්කෘතික ඇමති කෙනෙක් Tamanට කරපු බලපෑම් පිළිබඳව මගේ හඬපටයක් ඇතනම් වහාම ප්‍රසිද්ධ කරන්න අකිල විරාජ් පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්ට කියයි දූෂණ චෝදනා මත සෙනරත්ව ධූරයෙන් ඉවත් කළේ මම නෙවෙයි බුවනික බාහුරජුගේ රාජසභාව ගැන කතාව දැන් වෙනස් කරලා කියලා ඔහු සඳහන් කරනවා. මොකද සංස්කෘතික ඇමතිවරු දෙන්නෙක් හිටියනේ යහපාලන ආණ්ඩුවේ. නමුත් නමක් කිව්වේ නෑනේ. පුරාවිද්‍යා එතකොට මං අහන්නේ මේ තොප්පිය මොකද මේ අකිල මහත්මයා දාගන්න එකපාරටම කිය. දැන් ඔහු එහෙම බලපෑම් කරේ නැත්තම් නේද? තවත් සංස්කෘතික ඇමතිවරයෙක් හිටියනම් ඒ මොකක්ද මේ එක සැරේට Taman තොප්පිය දාගන්න කියලා මම බැලුවේ. ඔව්. ප්‍රේමදාස ආණ්ඩු සමයේ වදකාගාර රැසක් තිබුණා. පුතාත් ඒ වගේමද කියලා දැනෙන යුගයක සලකුණු පේනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. UNP ඡන්දයත් පොහොට්ටුවට දෙන්න කියලායි ඔහු ජනතාවට ඉල්ලන්නේ. ජනතාවගෙන් ඉල්ලන්නේ. ඒ අතරේ අරුණ පුවත්පත 12 වෙනි පිටුවේ ඒ කාරණාව වාර්තා කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා UNP ඡන්දයත් පොහොට්ටුවට දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව අරුණ පුවත්පතේ පොත වාර්තා කරන්නේ අරුණ 12 වෙනි පිටුවේ ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයත් එක්කම විශේෂයෙන්ම එතුමා සඳහන් කරනවා රටේ එක් යුගයක් තිබුණා. එක් පැත්තකින් LTT ත්‍රස්තවාදයේ බෝම්බ පුරවන දහස් ගණනක් මිනිස්සු මරණයටපත් වුණා. අනෙක් පසින් රට තුළ මෙහෙම තවත් භීෂණයක් තිබුණා. ඒ භීෂණය කළේ ප්‍රේමදාස යුගය විසින් කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. ඊළඟට බණ්ඩාරනායකලගේ නිදහස් පක්ෂයෙන් නිසා ජාතිභේද ඇති වුණා කියලා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා කරනවා ප්‍රකාශයක්. රාජපක්ෂලාගේ ක්‍රියා නිසා සිංහල මුස්ලිම් ගැටුම් හටගත්තා. සියලු ජාතීන් එකතු කරන නායකයා සජිත් කියලයි ඔහු සඳහන් කර සිටින්නේ. අනාගත දරුවන්ට අයිති දේපල විකුණා දැම්මේ යහපාලන ආණ්ඩුව කියලා සිහිපත් කරනවා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කුණ්ඩසාලේදී. ඒ අතරේ ඒ ප්‍රකාශත් වාර්තා කරන්නේ අද දිනමින පුවත්පත. පික් පොකට් කාරයෙකු යහපාලනයත් අතර වෙනසක් නැහැ. යහපාලනයේ නැති කළ සංවර්ධනය යලි මුළු රටටම ගේනවා කියලා හිටපු පැමති කෙහිලි රමුකැල්ල මහත්මයා එහිදී ප්‍රකාශ කරනවා. කොරෝනා පාලනයත් ගෙදර ආර්ථිකයත් හදන්න අපට පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කරනවා ප්‍රකාශයක්. ඒක අද දිනමින පුවත්පත ඒ ආකාරයෙන් වාර්තා කරනවා. ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂය අලුත් වුණා. දැන් අපි කියන්නේ අපිට කරන්න පුළුවන් දේවල් විතරයි කියලා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවි කරුණානායක මහත්මයා ප්‍රකාශ කරනවා. ජවිපේ කියනවා වගේ මුළු 225ම ඉවත් කළ යුතු නැහැ. පරදින බව දන්න නිසා විපක්ෂය බැරි පොරොන්දු දෙනවා. අපි සුදුසු පුද්ගලයන් තෝරාගත යුතුයි කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක චන්න ජයසූරිය මහත්මයා කරන ප්‍රකාශය දිනමින පුවත්පත වාර්තා කරනවා. මහමැතිවරණයේදී ඡන්දදායකයන්ගෙන් 70%ක් ඡන්දය භාවිත කරනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඊයේ සඳහන් කළා. ඒ තමයි ශ්‍රී ලංකාවට පත්ව සිටින මාලදිවයින සහ ජර්මන් තානාපති ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට පත්ව තිබෙන ජර්මන් තානාපති හමු අවස්ථාවේදී තමයි මේ ප්‍රකාශය කරන්නේ. එක්සත් ජාතික පක්ෂ පෝලිං බූත් එකේ ඉන්න අයට අලියගෙන් 5000යි බෝතලයයි ලැබෙනවා කියලා සමගි ජනබලවේගී අපේක්ෂක ඉන්දික දිසානායක කරන ප්‍රකාශය වාර්තා කරන්නේ අරුණ පුවත්පත. සජිත් කියන්නේ ගෝඨාභයට ඉන්න එකම අගමැති එයා කියලා. ඒ වුණාට අද එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලයිස්තුවේ මුලටම ඉන්නේ බැංකු කොල්ලේ මහමොලකරු. දෙවන්නත් එහෙමයි. සමගි ජනබලවේග ලයිස්තුවේ මුලටම ඉන්නේ සංස්කෘතිකාර මුදල අවභාවිත කළ අයෙක් කියලා ජාතික ජනබලවේගී අපේක්ෂක සුනිල් වටගල කියනවා. අපි හිටියේ එක්ස් ජනාධිපතිවරණයට ගේන්න කියලා. එතකොට තමයි අපේ පක්ෂයේ කෙනෙක් තුම්මා හන්දියට පැනලා මමයි ජනාධිපති අපේක්ෂක කියලා කිව්වේ. එහෙම නොවුනනම් අපි තමයි අද ආණ්ඩු කරන්න කියලා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වජ්ජිර අබේවර්ධන මහත්මයා කියනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිවිල් සංවිධාන ජවිපේ මේ සියලු දෙනා එකතු වෙලා අපි එක්ස් කියලා පුද්ගලයෙක් තමයි ගේන්නේ. ඉංග්‍රීසි දෙන්නේ නැහැ කවුද කියලා නේ. නෑ එක්ස් තමයි පුද්ගලයා. කොහොමුණත් අමාත්‍යාචාර්ය බන්දුරු ගුණවර්ධන මහත්මයා ඊකර ප්‍රකාශයක් මෞබිම් පුවත්පත සඳහන් කරනවා. යහපාලනය කියලා කිව්වේ
විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීමටයි. අපි විශ්වවිද්‍යාලයක් මාතලයට ලබා දෙනවා කියලා සඳහන් කරනවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා. ඒත් එක්කම අපි කැමති අවධානය යොමු කරන්න විශේෂයෙන්ම විරාමයක් ලබන්න කලින් කාරණා දෙකකට. එකක් තමයි පාස්කු ප්‍රහාරකයන් ඉන්නා තැන් පිළිබඳව කලින්ම කිව්වා. හැබැයි CID නිහඬ වුණා කියලා බුද්ධි අංශ නිලධාරියෙක් ඊයේ සාක්ෂි දෙමින් සටහන් කරනවා. මේක විශේෂයෙන්ම අවධානයට ගත යුතු කාරණයක් වෙනවා. ඒ අනුව තෞහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 223 දෙනෙකුගේ නම් පොලිස්පතිට සහ CIDට දුන්නා. බුද්ධි නිලධාරියෙක් සාක්ෂි දෙමින් සඳහන් කරනවා 2016 අවුරුද්දේ ඉඳලා තමයි Taman මේ පිළිබඳව දැනගෙන මේ වාර්තා ලබා දුන්නේ. හැබැයි කිසි දෙයක් කළේ නැහැ. ආමි මොහිදින් තමයි තෞහිද් ජමාත් සමාජිකයන්ට ශාරීරික අභ්‍යාස පුහුණුව ලබා දුන්නේ. සහරාන්ගේ සහෝදරයෙක් වන ෂයිනි මවුලුවට වරන්ති තිබුණේ නැහැ. ඔහු පොලිසියට පේන්නමයි හිටියේ. වරන්තු තිබියදී රිල්වාන් ගැබිනි බිරිය බලන්න හොරෙන් නිවසට ඇවිත් ගිහිලා තියෙනවා. ඒත් පොලිසිය ඇහැ වහගෙන හිටියලු. විරාමයේ ලබන සූදානම් අරුණ පුවත්පත මුල් පිටුවේදී කියනවා නැවිතෙල් බුදුන් නෑව කැලණි ගඟට. අශිකා ජයවීර වාර්තා කරන සිරස්සලේ හරි කදිමයි. බුදුන් නෑව කැලණි ගඟට කියලා කියන්නේ බුදුන් වහන්සේ පැමිණ ස්නානය කළාය කියලා විශ්වාස කරනවා කැලණි ගඟේ. ඒ කැලණි ගඟට නැවිතෙල්, ඒ කියන්නේ නැව් වලින් දැවිතෙල් ගෙනල්ලා බැහැර කිරීම නිසා ඒ පරිසර පද්ධතිය විනාශ වෙනවලු. කාර්යක්ෂම මුතුරාජ වලටත් බලපෑව දින කාරණය. සමාගම් 15ක බලපත්‍ර අහෝසි කරන්න කටයුතු කරනවා කියලා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය සමාන අධිකාරිගේ ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහත්මයා පවසනවාලු. අපි විරාමයක් ලබනවා. අපි පුරුෂයන් වුණත් කාන්තාවන් වෙනුවෙන් පෙනී හිටිනවා. සමියන් ගැන ඉන්දිය බිරින්දෑවරුන්ගෙන් අගමැති මෝදිත පෙත්සමක්. ගෙදර වැඩ කරන්න ඕන ගෑනු අය විතරක් නෙවෙයි, කාන්තාව විතරක් නෙවෙයි, ගෙදර දොරේ වැඩ ඔක්කොම බෙදාගෙන කරන්න ඕන කියලා මේ විශේෂයෙන්ම ඉන්දියාවට කොවිඩ් දරුණුව බලපාලා තියෙන කාලෙදී ඔන්ලයින් එහෙම නැත්නම් ඊ-පෙටිෂන් එකක් අගමැති මෝදිත යවුවා කියලා සඳහන් කරනවා. ඉන්දියාවේ සැමියන් ගැන ඉන්දිය බිරින්දෑවරුන් අගමැති මෝදිත පෙත්සමක්. අරුණ පුවත්පත වාර්තා කරන සංවේදී විශේෂාංග ලිපියකට අවධානය යොමු කරන්න කැමති. කුවේටයේ සිටින අම්මාට අපේක්ෂාරෝහලේ ඇඳක් මත හිඳ ගී ගයන සජන පිළිබඳව වාර්තාව මාවනැල්ලේ සමන් විජය බණ්ඩාර වාර්තා කරනවා. ගීතය පටිගත කළේ උපන්දිනේදා. මාවනැල්ලේ හිම්මාතකම් පදිංචි NG සජන් දිල්රුක්ෂ බණ්ඩාර වයස අවුරුදු 21ක තරුණයෙක්. හැබැයි අභාග්‍යයකට වගේ මේ තරුණන්ගේ සුන්දරත්වයේ කෙළවලු බව මේ වන විට ලියුකේමියා රෝගය විසින් පැහැරගෙන තිබෙනවා. පහුගිය 19 වෙනිදා තමයි ඔහුගේ උපන්දිනය තිබුණේ. එදා ඔහුගේ ජීවිතයේ වටිනාම දවස. ඊට හේතුව කුඩා කල පටන් ඔහුගේ සිතේ තිබුණු සිහිනයක් සැබෑ කරගන්නට හැකියාව ලැබුණා. කවදා හෝ Tamanගේ හඬින් ගීයක් එළිදැක්වීමේ ඒ සිහිනය Tamanගේ කටහඬ විය කියන්නට කලින් සැබෑ කරගන්නට ඔහුට පුළුවන් වුණා. උදව් කළේ මුහුණු පොතේ මිතුරු මිත්‍රයන්. පොඩි කාලේ ඉඳන් තිබුණේ අම්මා ගැන ගීයක් ගයන්න, ගීය එහෙම නැත්නම් ගායකයෙක් බවටපත් වෙන්න. ඒ අනුව කුවේට් වල ඉන්න අම්මා වෙනුවෙන් සජන් ගීයක් ගායනා කරනවා. සමා වෙන්න අම්මේ මට යන්න වෙනවට, කරපු පවක් ඇයි කලින්ම පළ දුන්නේ මේ මට, ලොකු හීන නෑ මැව්වේ මං කිසිදාක, ඔය තුරුලේ එකපාරක් ඉන්න දෙනවද. කුවේට්හි සිට ඉන්න කුවේට් වල ඉන්න අම්මට කියන්නේ එකපාරක් ඔය තුරුලේ ඉන්න දෙනවද කියලා. අපි ප්‍රාර්ථනා කරන්නේ ප්‍රාර්ථනාවලට අදිෂ්ඨානවලට බලයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. සජන් නිරෝගී වේවා. අපි කාටුන් බලමු. අරුණ පුවත්පතේ හුරේරා කාටුනේ පොකට් කාටුනේ හසන්ත විජයනායකගේ එක්සත් ජාතික පක්ෂ මීළඟ නායකත්වයට නවීන් දයා රවි තුන්දෙනාම සටන් කරනලු සර්. ඔව් යකෝ සටනෙන් මගේ නම කැපුවේ. සමාවෙන්න කවුද යකෝ සටනෙන් මගේ නම කැපුවේ. මෙන්න එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ අර්බුදයේම අරුණ පුවත්පතල සුමතිපාල ජෝතිපාලගේ සෙල්ලන්ද කොල්ලෝ නවීන් කියනවා ඉජාප නායකත්වයට හොඳම සුදුස්සා මමයි කියලා. මෙන්න අනිත් සගයා කියනවා දැන් රවි හොයලා බලයි නවීන්ටත් O level තියනවද කියලා. දිනමින පුවත්පතට දර්ශන අඳින කාටුනය ඡන්දදායකයට එහෙම නැත්නම් පුරවැසියට එල්ලෙන්න බැල් නැහැ. බංකොලොත් වෙලා ඉන්නේ. මම අල්ලනවමයි බලේ. හැබැයි බං මේකේ ආණ්ඩුවේ නෙවෙයි සිරිකොතේ බලයයි අල්ලන්නේ. මෙන්න හසන්ත විජයනායක අපූර්ව කාටුනයක් අරුණ පුවත්පත අපි අහලා තියෙනවා දැන් අර අන්දරේ ගලිස්සීමේ කතාව ජනප්‍රවාදවල
මොකද මේ නූතන අන්දේද කොහොද දැන් ගල් උස්සන්න හදනවා. ඒක ගහලා තියෙන්නේ ගෝලී ආර්ථික අර්බුදය. මෙන්න හොඳ දේශනයක් පවත්වන ජනතාව අහගෙන ඉන්නවා. ශබ්ද විකාශනයන්ට දාලා කවුද මේ? සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ තමයි අපිට පේන්නේ. විදුර අබේනායකගේ දවසේ පද 4 මේ බුවනික නාඩගම ඇත කරලියට නැග හෝටල් හීනයකි කළුදිය පොකුණ ළඟ හෙලිවෙයි ජාතියේ උරුමය රකින්න රඟ ඡන්දෙට පරණ තැටි තවමත් අතරමඟ. මේ නරන පුවත්පත රංචාගොල්ල ළමයාගේ අද කවි දෙක තන තන වැසි වැටි සිදුවේ විනාශයන් දින 10කට මරණත් ගණනින් 4ක් මේ තතු මේ ලෙසට සිදුවන අතරතුර විපක්ෂ සිතට ඇතිවෙන සිතවිල්ලයි මේ වැස්ස වලාහක දෙවි රජතුමාණෙනි රටට මේ විපත් මේ ලෙස සිදුවන්නේ ගෝඨාගේ වරදින් යයි කියන්නට කරුණු අපට පහදා දෙන්නට බැරිද? කොළඹ අහස නම් අද උදේ මූණ බෙරි කරගෙන හිටියා. කාලගුණය පොඩ්ඩක් වෙනස් වෙයි. විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයට අනතුරු ඇඟවීම් තිබෙනවා. දිස්ත්‍රික්ක කිහිපයකට නායාම් අනතුරු ඇඟවීම් හිමන් නිකුත් කරලා තියෙනවා. කොරෝනා වසංගතයේ ලෝක පුරා තවමත් ක්‍රියාත්මකයි. ඔබේ ආරක්ෂාව, ඔබේ විමසිල්ල, ඔබේ සැනසෙල්ලට හේතුවක් වෙයි. අපි නැවත හෙට දවසේදී මුණ ගැහෙමු. ඔබට නිරෝගීමත් සුබ දවසක්. ආයුබෝවන්.